සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකය පිණිස මෙසේ තිලින කෙරේ. අද ධර්මදේශකයන්න් වහන්සේ මැන්චෙස්ටර් කේතුමති බෞද්ධ විහාරය සහ ලීඩ්ස් බෞද්ධ විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිවිල්ලේ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කෙරේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා බුද්දස්ස වස්ස සතං ජීවේ අපස්සං උදයබ්බයං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතු උදයබ්බයං තී. දැන් අපි මේ කවුරුත් සමන් දෙන්නේ ලීඩ්ස් බෞද්ධ විහාරය මගින් සූදානම් කරලා තියෙන ඒ ධර්ම දේශනා මාලාව. මේ කාලයේ ලෝකේ පුරා මේ පවතින ඒ අවාසනාවන්ත තත්ත්වයේ පිළිබඳව අපි හැම දිනෙකම දන්නවා. මේ ලෝකයේ අපි කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට ඇතිවෙච්ච මේ වසංගත ස්වරූපයෙන් නිසා ලෝකයේ පුරා හැම දිනෙකම ලොකු තැති ගැනීමකට, බයකට, සන්ත්‍රාසයකට පත් වෙලා ඉන්න අවස්ථාවේදී අපි බොහොම කෘතඥපූර්වක වෙන්න ඕනේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ ඒ සංවිධායක මණ්ඩලය, ඒ ස්වාමීන් වහන්සේලාට ඇතුළුව මේ බොහොම දෙනෙකුට විවේකීව ගෙවල් වලට වෙලා ගත කරන්න සිද්ධ වෙලා තියෙන මේ අවස්ථාවේදී ඒ ගත කරන කාලය අර්ථවත් විදිහට ගත කරන්න අවශ්‍ය කරන වාතාවරණයක් උදා කිරීම පිළිබඳ විශේෂයෙන්ම මේ වෙලාවේදී කාලයට ගැළපෙන ධර්ම දේශනාවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් අද දවසේදී ඒ සඳහා මම මාතෘකා කරගත්තේ අපි කවුරුත් දන්න විදිහට ධම්මපදයේ 8 වෙනි වර්ගය, ඒ කියන්නේ සහස්ස වර්ගය, දහසක් දහස උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී බොහොම දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහේ ධර්මයන් දේශනා කරලා තියෙනවා. ඒකෙන් පටාචාරාව අරමුණු කරගෙන ඒ දේශනා කරපු ගාථා ධර්මයක් තමයි මාතෘකා වශයෙන් තෝරාගත්තේ. එම ගාථාව ඊටාම අර්ථවත් ගාථා ධර්මයක් කියලා ඒක හොඳට බලන කෙනෙකුට, තේරුම් ගන්න කෙනෙකුට, අවබෝධ කරගන්න කෙනෙකුට තේරෙනවා. ඉතින් පටාචාරාව පිළිබඳව අපි නොයෙක් දෙනා දැනගෙන තියෙනවා. ඇයට ඒ සුදු වෙච්ච ජීවිතයක කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම දුක වේදනාව පය. ඉතින් මරණය වෙන්වීම කියන එක
මේ මොහොත වෙන විට මේ ලෝකයේ බොහෝ දෙනෙක් අත්දකින අවස්ථාවක්. දැන් අපි මේ පැයක් තුලක් කාලය තුලදී වෙනකොට මේ ලෝකයේ මේ ශීඝ්‍ර වශයෙන් පැතිරී යන අරුබුදය නිසා දහස් ගණනකගේ ලක්ෂ ගණනකගේ ජීවිත නැතිවීමේ අවදානමකට පත් වෙලා ඉන්න අවස්ථාවේදී මේ මරණය සහ වෙන්වීම පිළිබඳව අපි හැම දෙනෙකුටම ලොකු අවබෝධයක් මේ වෙලාවේ තියෙනවා. ඉතින් පටාචාරාවට මේ කතාව අපි දන්නවා, ඒ නිසා ඒ පිළිබඳව අපි විස්තර කරන්න ඕනේ අවශ්‍ය නැහැ මේ වෙලාවේදී. එහෙම වුණා. එක පුතෙක් නෙමෙයි, දෙන්නෙක් විතරක් නෙමෙයි, පුතු දෙන්නා විතරක් නෙමෙයි, තමන්ගේ ස්වාමියා නැති වෙලා අසරණ තත්වයට, ඉතාම දුක්ඛිත තත්වයට පත් වෙලා රාත්‍රී කාලේ ඝන කැලෑවක තදුට වහින වෙලාවේදී ඇයට මේ ඉතාම කටුක අත්දැකීම් ලැබිලා ඒ ගමට එනකොට දෙමව්පියන් හොයාගෙන එනකොට දෙමව්පියන්ටත් එක්ක විපත දැකලා ඒ උම්මත්තක ස්වරූපයකට පත් වෙච්ච මේ තැනැත්තියට ලෝකේ බොහොම දෙනෙක් පිස්සියක් විදිහට ඇඳුම් ඇඟේ නැතිව මේ දරුවන් වෙමින් දෙමව්පියන්ගේ නම් කතා කරමින් අඬමින් වැළපෙමින් යන මේ තැනැත්තිය සාමාන්‍ය ලෝකයා බොහොම වෙලාවකදී ඒ වගේ විපතකට පත් වෙච්ච කෙනෙකුට සැලකෙන ආකාරයට අඩුවක් නැතුව ඇයටත් ඒ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් එහෙම වුණත් ඇයගේ වාසනාවට කෙනෙක් ඇයව විහාරයට, කියන්නේ ජේතවනාරාමයට, බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ජේතවනාරාමයට යොමු කළා. එතකොට බුදුහාමුදුරුවන් හමුවීම ඇගේ ජීවිතයේ විශාල කුසල කර්මයක්, එහෙම නැත්නම් ලොකු පුණ්‍ය ශක්තියක් නිසා ඇතිවෙච්ච එකක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. මොනවා හෝ කර්මවල විපාක වශයෙන් ඇගේ ජීවිතයේ අර විදිහේ කටුක අත්දැකීම් ලැබුණත් බුදුරජාණන් වහන්සේ සමීපයට ගිය අයගේ ස්වරූපය සහ ඇයව නිවන් දැකීමේ රහත් වීමේ හැකියාව තියෙන බව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන බුදුහාඳුරුවෝ ඇයට අනවතාග්‍ර සූත්‍රය ආශ්‍රයෙන් කරුණ දැක්වුවා. දැන් පමණක් නෙමෙයි, සංසාරයේ ඉතාම දීර්ඝ කාලයක් අපි හැම දෙනෙක්ම අපේ නමින් නැතුව ගිය දරුවන්, දෙමව්පියන්, ඥාතීන් සහ හිතවතුන් වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයටත් වැඩියයි කියන ඒ අවබෝධයේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන්, ගැඹුරු ප්‍රඥාවෙන් දැකලා ඇයට කරුණු අවබෝධ කළා. එතකොට මේ පටාචාරා දැන් ඉතින් මෙහෙණින් වහන්සේ නමක්, එතුමිය දවසක් කකුල් හොදන වෙලාවේදී, පාදෝන වෙලාවේදී ඒ වතුර අවස්ථා තුනකදී මහ පොළොවේ නොපෙදී යන අවස්ථාවල් දැකලා ඇයට කල්පනා වුණා අපේ ජීවිතයත් මේ විදිහට ඇති වෙනවා නැති වෙනවා. ජීවිතයේ අවස්ථා තුනකදී
මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අනිත්‍ය වශයෙන් හැමදේම සංස්කාර ධර්මයන් ඇති වෙනවා නැති වෙනවා. මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ඒක සිද්ධ වෙන ආකාරය ඒ අනිත්‍යතාවය පිළිබඳව ඒ ධර්මතාවය ඇයට අපි අහලා තියෙනවා. හැබැයි Tamanට අවබෝධ වෙච්ච මොහොත එතුමියට ප්‍රඥාවෙන් ඒක දැක්කා. ඒ වෙලාවේදී කතාවේ හැටියට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඇයගේ මනසේ ස්වરૂපය තේරුම් අරගෙන ඇයට ප්‍රශංසා කළා කියලා දැන් ඔබට ඒ සත්‍ය යථාර්ථය ප්‍රත්‍යක්ෂ වෙන මොහොත ඒක තමයි හරි පැත්ත කියලා උනන්දු කරපු අවස්ථාවේදී එතුමිය රහත් භාවයට පත් වුණා කියන අදහස තමයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. ඉතින් ඒකේ සාමාන්‍ය තේරුම යෝච වස්ස සතං ජීවේ වස්ස සතං අවුරුදු 100ක් 1000ක් කෙනෙක් ජීවත් වුණත් අපස්සං උදයබ්බයං ප්‍රඥාවෙන් මේ ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය තේරුම් නොගෙන ජීවත් වුණත් වැඩක් නැහැ. හැබැයි එක දවසක් ඒ ධර්මයන්ගේ ඒකාහං ජීවිතං සෙය්‍යෝ එක දවසක් මෙන්න ධර්මය කියන්නේ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අවබෝධ කරගෙන ජීවත් වෙනවා නම් ඒ දවසේ ඊටාම වැදගත් වෙනවා. අපි සංසාරයේ කොච්චර කාලයක් හොඳ නරක දෙක කොහේ හිටියත් මොන කාලයක වුණත් ලෝභය මුල් කරගෙන ද්වේෂය මුල් කරගෙන ඒ කියන්නේ තණ්හාවේ බලපෑමේ යටතේ අවිද්‍යාවෙන් කටයුතු කරන අවස්ථාවලදී අපි විසින් හිතාමතා කරන කියන හිතන හැම දෙයක්ම වශයෙන් අපේ ජීවිතවලට බලපවත්වනවා. හැබැයි හැම දෙයක්ම අවසානයක් වෙනවා, කෙලවරක් බවට පත් වෙනවා මේ එක දවසක එක මොහොතක අවබෝධය සමග. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එතනදී සඳහන් කළේ ඒකාහං ජීවිතං තෙය්‍යෝ අන්න එක දවසක් ජීවත් වෙලා මේ සසර ගමන නතර කළත් අපි දිනුම් තත්වයටපත් වෙනවා. අපි ජයගත් සසර ජයගත් තත්වයටපත් වෙනවා අන්නේ අවබෝධය සමග කියන්නේ. ඒ නිසා දැන් අපිට මේ ලෝකයේ මුණ දීලා තියෙන මේ කනගාටුදායක අවස්ථාවේදී ධර්මයට අනුකූලව අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව බොහෝ දෙනෙක් ගෙවල් වලට වෙලා එළියට යන්නේ නැතිව තමන් තාම ළඟින් ආශ්‍රය කරන තමන්ගේ දරුවන් ඒ වගේම දරුවන්ගෙන් අපි ඈත් වෙලා විශේෂයෙන්ම වැඩිහිටියන් වශයෙන් ජීවත් වෙන අය තනියම ජීවත් වෙන මොහොතක් ලෝකේ හැම තැනකින්ම අපට අහන්න ලැබෙන්නේ මරණ පිළිබඳව අසනීප පිළිබඳව තමයි මේ වෙලාවේදී අපට අහන්න ලැබෙන්නේ. අන්න ඒ බඳු අවස්ථාවකදී අපි කවුරුත් දන්නේ නැහැ කාගෙන් ඇහුවත් මේ වෙලාවේදී මේ ගැටලුව මේ ප්‍රශ්නය කවද්ද ඉවර වෙන්නේ. හැබැයි කිසිම කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන
පිළිතුර අපට ලැබෙන්නේ නැහැ. අපි අහන ගතිකුගෙන් ඇහුවත් ඒ පිළිබඳව කටයුතු කරන දැනුම තියෙන කාගෙන් අහලා බැලුවත් රටවල් පාලනය කරන ඒ දේශපාලන නායකයින්ගෙන් අපි අහලා බැලුවත් අපට අහන්න ලැබෙන්නේ අපි හරියට ඒ පිළිබඳව දන්නේ නැහැ. එතකොට අද මේ රෝගය මේ විදිහට බලපවත්වන්න ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි වශයෙන්ම අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයේ ප්‍රධානම කාරණයක් මෙතනදී අපිට මතක් වෙනවා. ඒක තමයි නොදන්නාකම පිළිබඳව. ඒක පාලියෙන් අපි කියන්නේ කවුරුත් අහලා තියෙන වචනේ තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ ignorance කියලා. නොදන්නාකම. මෝහය. ඒකට නොදන්නාකම කියන එක ඉංග්‍රීසි තියෙන වචනයේ තේරුම් දෙකක් තියෙනවා. ignorance කියන්නේ දන්නේ නැහැ. ignore කියන්නේ දැනගත්තත් නොසලකා හරිනවා. ඒකට අද මේ ව්‍යසනය මේ තරම් දියුණු යයි සම්මත රටවල් පවා භීතියට පත් කරමින් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම නිර්වුල්වම දේශනා කරපු මේ නොදන්නාකම කියන එක. ඒකට මේ ප්‍රශ්නේ පිළිබඳව දැනට උද්ගත වෙලා තියෙන කාරණේ පිළිබඳව අපි කලකලා බැලුවොත් අපි මේ පිළිබඳව ඒ කොරෝනා වෛරසය පිළිබඳව COVID-19 කියන විශේෂ වෛරසය විස බීජය පිළිබඳව අපේ දැනුම ඉතාම අඩුයි. ඒ වගේම ඒක කොච්චර බලවත්ද මාරාන්තික කියන එක බොහොම දෙනෙක් නොසලකා ඇරලා ඉන්න බව තමයි අපිට මේ ලෝකේ පුරා ඇහෙන ප්‍රවෘත්ති වලින් පැහැදිලිව තියෙන්නේ. අදටත් ඒකේ බැරෑරුම්කම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවබෝධයක් නැතිකම නොසලකම හැරීම අපිට පේනවා. එතකොට මේ නොදන්නාකම නොසලකා හැරීම කියන කාරණා දෙක නිසා උජ්ජලයක් වශයෙන් මේ අවබෝධයක් නැතුව කටයුතු කිරීම නිසා සමනුත් ලොකු ප්‍රශ්නයකට පාත්‍ර වෙන බව ශ්‍රී ලංකාව මේ වගේ රටවල් ඇමරිකාව වගේ රටවල් සහ ලෝකේ වෙනත් රටවල් දිහා බලනකොට මේ එකම වැඩපිළිවෙල මේ නොදන්නාකම නිසා නොදන්නාකමේ භයානකම ප්‍රතිඵල වන ආත්මාර්ථය නිසා කටයුතු කරන නිසා මිනිස්සු මේ තත්වයට පත් වෙලා ඉන්නවයි කියන එක අපිට පැහැදිලිව තේරෙනවා. එතකොට මේ වෙලාවේදී අපි විසින් කළ යුතු තියෙන්නේ අපිට මේ කාලය තුලදී අපි කවුරුවත් දන්නේ නැහැ කොච්චර කාලයක් අපිට මේ தত্ত্বය යටතේ ජීවත් වෙන්න පුළුවන් වේද කියලා. මොකද හේතුව ඒ විස බීජය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා තවම ඒ පිළිබඳව එන්නත් ක්‍රමයක් තාම හොයාගෙන නැති නිසා කාටත් මේක නොවැළඳෙයි වැළඳිච්ච අයටත් හැදිච්ච අයටත් නැවත හැදෙන්නේ නැහැයි කියන විශ්වාසයක් නැති නිසා මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි බෞද්ධයන් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැත්තෙන් මේ ව්‍යසනය මේ කරදරය දිහා අපි ඥානාන්විත විදිහට කල්පනා කරලා බලනකොට අපිට පේනවා
සතර පෙර නිමිති සිදුහත් කුමාරයා දැකලා සංසාරයේ පිළිබඳව ලොකු කලකිරීමක් විතරක් නෙමෙයි අපේ ජීවිතයේ තියෙන අනාරක්ෂිත භාවයේ පිළිබඳව අසරණ භාවයේ පිළිබඳව ගැඹුරින් එතුමා තේරුම් ගත්ත බවට පැහැදිලි වෙනවා. එදා ලෙඩෙක් දැක්කා නෙමෙයි මේ ලෙඩවීම කියන ධර්මතාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් එතුමට ලැබුණා. මහල්ලෙක් දැක්කා නෙමෙයි මේ මහලු වීම කියන ස්වરૂපය එතුමට ගැඹුරු වශයෙන් තේරුම් ගියා. ඒ විතරක් නෙමෙයි අද අපිට පැහැදිලි වශයෙන් පෙනෙන දහස් ගණන් මේ රටේ වුණත් පැය 24ක් යනකොට දහස් ගණනකගේ ජීවිත නැතුව යනවා. ඒ අපි වගේම ජීවත් වෙන්න කැමති ලොකු බලාපොරොත්තු ඇති ඉන්න කටයුතු කරන අය. ඒ විතරක් නෙමෙයි ඊට සම්බන්ධව කටයුතු කරන නොයෙක් අය ලොකු බයකින් ලොකු භීතියකින් ජීවත් වෙන බවත් අපිට පැහැදිලි වශයෙන් පේනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපට පුළුවන්කම තියෙනවා මේ ධර්මයට අනුකූලව අපි මේ ගත කරන ජීවිත කාලය දැන් අපිට අන්සල් වල වුණත් සාඳුරු වෙන දවස්වල අපි මේ වෙනකොට බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ආගමික කටයුතු සඳහා දහම් පාසල් කටයුතු සඳහා මේ රට පුරා විවිධ ප්‍රදේශවලදී මැන්චෙස්ටර් කේතුමති බෞද්ධ විහාරස්ථානය පදනම් කරගෙන ලීඩ්ස් බෞද්ධ විහාරය පදනම් කරගෙන අපි ආගමික කටයුතු කරනවා. හැබැයි මේ දවස්වල අපට හුඟක් ලොකු විවේකයක් තියෙනවා. ඒකට අපි ලැබිලා තියෙන කාලය අපි අර්ථවත් විදිහට ගත කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේදී අපි විසින් කළ යුතු තියෙන්නේ. ගෙවල් වල කාලේ තියෙනවා. සමහරට පවුලේ සියලුම දෙනාට වැඩි කාලයක් එකට ගත කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් වැඩිහිටියන් වශයෙන් ජීවත් වෙන ආච්චිලා සීයලා වශයෙන් ජීවත් වෙන අය වෙනදාට වැඩිය ලොකු විවේකයක් මේ අවස්ථාවේදී අපිට ලැබිලා තියෙනවා. අනේ ලැබිලා තියෙන අවස්ථාව අපි ධර්මය අහන්න ඒ වගේම ධර්මයේ පිළිපදින්න බණ භාවනා කරන්ද අපි යොදා ගන්නවා නම් අපට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ පත් වෙලා තියෙන මේ වගේ දුක්ඛිත අවස්ථාවන් උන්වහන්සේගේ ජීවමාන කාලය තුලදී ඉන්දියාවේ පැවතුණා. මේවා ලෝකෙට අලුත් දේවල් නෙමෙයි. මේ වසංගත රෝග කියන ඒවා ජනපද රෝග කියන ඒවා මේ ලෝකෙට අලුත් දේවල් නෙමෙයි. මේ අදට ඇති වෙලා තියෙන ඒ කොරෝනා විස බීජයේ මුල් කරගත්ත ඒ ව්‍යසනයට වැඩි සමහරට ඊටත් වැඩි විශාල වශයෙන් ජීවිත හානි ඇති කරගත්ත දේවල් මේ ලෝකයේ තුලදී මෑත ඉතිහාසයේ තුලදී සිද්ධ වෙලා තියෙනවා. සමහරට මේවා අපේ ජීවිත කාලය තුලදී අපි දකින පළවෙනි අත්දැකීම මෙහෙම වුණත් දැනට වාර්තා වෙලා තියෙන වාර්තාගත සිදුවීම් බලනකොට දසලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවිත හානියට පත් වෙච්ච අවස්ථාවල් අපේ ඉතිහාසයේ තියෙනවා. මේ වෙලාවේදීත් මේ සිදුවීම පිළිබඳව
අපි හොයලා බැලුවොත් දුකට මුල් වෙන්නේ අවිද්‍යාව, නොදන්නාකම. නොදන්නාකම නිසා ආත්මාර්ථයක් මමය මාගේ කියන හැඟීමක් මේ ධර්මතාවයන් පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව සාමාන්‍ය පෘථග්ජන ජීවිතයක් තුළදී ඒක ඇති වෙනවා කියන සංකල්පය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒකට මේ ආත්මාර්ථකාමී අය නොදන්නාකම නිසා තණ්හාවේ බලපෑමට අනුකූලව නොඑක් විදිහේ කටයුතු සිද්ධ කරනවා. දැන් මේ දවස්වල දැන් හැම දිනෙකම හොයන්න සූදානම් වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ කරන්න නොඑක් විදිහේ කටයුතු කාරණා කරනවා. ලොකු විශාල වියදමක් මේ සඳහා දරනවා. මේ විස බීජයේ ආරම්භය ඇති වුණේ කොහොමද, කොහෙන්ද, වගේ කිය යුතු කවුද කියන එක පිළිබඳව හොයා බැලීමේ කටයුතු කාරණා කරගෙන යනවා. එයාලා හොයාගන්න කරුණු කොහොම වුණත් ධර්මයේ පැත්තෙන් අපි කල්පනා කරලා බලනකොට මේකට වගේ කියන්න ඕනේ වෙන්නේ මේ ස්වභාව ධර්මයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරලා තියෙනවා මේ ලෝකය, මේ පවතින ලෝකය විනාශ වෙනවා එක්තරා කාලයක. ඒ විනාශ වෙන්නේ ස්වභාව ධර්මයේ පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන වගේ දුර්වලකමක් නිසා හෝ බලපෑමක් නිසා නෙමෙයි. මේ ලෝක විනාශයට හේතු වෙන්නේ ලෝභය, ද්වේෂය ඇතිව කටයුතු කරන මිනිසු අවිද්‍යාව බලවත් වෙච්ච අවස්ථාවවලදී ඒ කරන කියන කටයුතු නිසා මේ ලෝක විනාශයක් කවදා හරි ඇති වෙනවා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කියපු කාරණය මේ විස බීජය පිළිබඳව හොයාගෙන යෑමේදී ඒක මේ කාරණයටත් ඒකාන්ත වශයෙන්ම අදාළ වෙනවා. කවුරු හොයාගෙන ගියත් මේ ඇත්ත තේරුම් ගත්ත අය නිස්සද්ද වෙන්න පුළුවන්. එක අවස්ථාවවලදී මේකට වග කිය යුතු වන්නේ කැලෑවල ජීවත් වෙන සතුන් නෙවෙයි, දියුණු යයි සම්මත එහෙම නැත්නම් දියුණු යයි කියාගන්න මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ මිනිසුන්ගේ වගකීමක් නැති ආත්මාර්ථය සහ නොදන්නාකමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ය කියන එක පැහැදිලිව තේරුම් ගන්න. එතකොට ඒ නිසා අපි ඒක නොසලකා හැරලා ස්වභාව ධර්මයටත් අනිත් ජීවිතවලටත් විනාශකාරී කටයුතු කළොත් මේ ස්වභාව ධර්මයේ තියෙන සමතුලිතතාවයේ ඒව බලපාලා සම්පූර්ණ මේ ස්වභාව ධර්මයේ තියෙන ඒ සමබරතාවයේ විදී යන අවස්ථාවක් වෙනකොට ඒකට හිතලා බලන්න බැරි වෙන විදිහේ මහ භයානක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනවා. ඒක පැහැදිලි වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ මිනිස්යාගේ පවතින නොදන්නාකම නිසා ඇතිවෙච්ච ආත්මාර්ථයේ මුල් කරගත්ත කෙනෙකුගෙන් ඇතිවෙන ලෝභය, ද්වේෂය මුල් කරගෙන කටයුතු කිරීම නිසා සාමාන්‍ය වශයෙන් මනුස්ස සංහතිය පමණක් නෙවෙයි අනිත් ජීවත් වෙන ලෝකයටත් මේක විශාල වශයෙන් බලපානවා කියන කාරණය දැන් අපිට හිතන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
එතකොට මේ වගේ අවස්ථාවකදී අපි විසින් කළ යුතුව තියෙන්නේ විශේෂ වශයෙන්ම පෞද්ගලික වශයෙන් අපි මේ විහාරස්ථාන වලට වෙලා මේ දවස්වලදී ලැබිලා තියෙන විවේකතාවය අපි බොහෝ විට බණ භාවනා සඳහා යොදා ගන්නවා. ඒ තුලින් අපිට මේ දුකටපත් වෙලා ඉන්න අයට ආශිර්වාද කරන්න පුළුවන්. එයාලට ඉක්මන් සම්පූර්ණ සුවය ලෝකයට ලැබේවා කියලා ප්‍රායෝගික වශයෙන් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ අතරදී අපිට අපි දන්නේ නැහැ තව මාස කීයක් යනකල් මේ තත්ත්වය නිමා වේද කියලා. ඊට අමතරව අපි යථාර්ථයට මුහුණ දෙනවා නම් අපි අතරින් කීයෙන් කී දෙනෙකුට ඒ අවස්ථාව දකින්න පුළුවන් වේද කියන එකත් අපි පැහැදිලි වශයෙන් අවබෝධ කරගෙන ඉන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වෙලාව වෙනකොට අපට අවස්ථාව ලැබිලා තියෙනවා කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. ඒකට කාලය මොකද්ද මේ කාලය කියලා කියන්නේ? අපි හිතන විදිහට ඒ කාලය නෙමෙයි. අපි වයසට ගියපුහම අපට විවේකයක් ලැබුණාම ඒක නෙමෙයි මෙතනදී බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ. කාලය කියලා කියන්නේ දැන් මේ මොහොතේ. මේ මොහොත අපි යොදා ගන්න ඕනේ. ඒවා අපේ ප්‍රයෝජනය සඳහා වාසිය සඳහා අපි යොදාගෙන ධර්මයට අනුකූලව ජීවත් වෙලා ඒ තුලින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මය අවබෝධ කර ගැනීමේ වැඩපිළිවෙලට මේ ලැබිලා තියෙන නිදහස විවේකය අපි යොදා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි වශයෙන්ම ඒ සහස්ස කියන දහස කියන එකයි. ඒ සහස්ස වර්ගය මම හිතන්නේ ධම්මපදයේ 8 වෙනි වර්ගය. ඒක අරගෙන නැවත වතාවක් නිවාඩුව කියවලා බැලුවොත් ඉතින් ධම්මපදයේ අටුවාවේ සම්පදට කතාව සිංහලෙන් ඉංග්‍රීසියෙන් පැහැදිලිව බොහොම සවිස්තරව විස්තර කරලා තියෙනවා. ඒ සහස්ස වර්ගයේ හැම ගාථාවකටම ඒ අටුවාව තුළින් විධාන කතාවකුත් සම්බන්ධ කරලා තියෙනවා. ඒ හැම කතාවක් තුළින්ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න උත්සාහ කරලා තියෙන්නේ අපි ඉන්නේ සංසාරේ නම් සංසාරය මොහොතකටවත් වර්ණනා කළ යුතු අවස්ථාවක් නෙවෙයි. සාමාන්‍ය පෘථග්ජන ජීවිත ගත කරන අපි ඒ ස්වરૂපේ තමයි තණ්හාවේ බලපෑම අපේ ජීවිතවලට බොහොම බලවත් විදියට හේතු වෙලා තියෙනවා. අපේ ඉඳුරන් පිනවීම, කෑම, බීම, විනෝද වීම යෝගී තින් බුදුමාරු වරදක් දකින්නේ නැහැ. අපිත් ඒකට වරදක් කියලා කියන්නේ නැහැ. නමුත් ඒ වගේ සීමාවල් සහ ප්‍රයෝජනය අපි තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා ඒ කාමය එහෙම නැත්නම් මේ තණ්හාව කාම තණ්හාව වශයෙන් එතකොට ඒ සැප විඳීමෙන් දීර්ඝ කාලයක් පැවතීමට ඇති කැමැත්ත භව තණ්හා වශයෙන් අපි බුදුහාමුදුරෝ දේශනා කළා. ඒකට භවය කියලා කියන්නේ නිවන් නොදැක්ක ධර්මය අවබෝධ කර නොගත් කෙනෙක්ගේ ඇති වෙන තත්ත්වය. එතකොට බුද්ධ ආගමට අනුව බුද්ධ ධර්මයට අනුව අපි දන්නවා කාම ලෝක තියෙනවා, රූප ලෝක තියෙනවා, අරූප ලෝක තියෙනවා. එතකොට භාවනාවට නැඹුරුව තමන්ගේ මේ ජීවිතයේ වර්තමාන ජීවිතයේ සමාධියක් සහිතව එහෙම නැත්නම් ධානයක් සහිතව
ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ඒ පැත්තෙන් ගත්තාම ඒ ජීවිත අවසානයේ එහෙම නැත්නම් චුතිචිත්තය ධ්‍යාන සිතකින් ගත වෙච්ච අය බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එහෙම නැතුව භාවනාවකින් නැතුව තොරව සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච අයගේ ජීවිත රූපී කාම ලෝකයට හේතු වෙනවා. ඉතින් එයාලගෙන් කුසල කර්මයක් අවසානයේදී චුතිචිත්තේ වශයෙන් කෙනෙකුට යෙදුනොත් එයාලා සුගතියකටපත් වෙනවා. සුගතියක් වශයෙන් මනුස්ස ලෝක, දිව්‍ය ලෝක වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒකට ලෝභය, ද්වේෂය, මෝහය බලවත් වීම නිසා යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අවසාන වීමෙන් සතර අපායට කෙනෙක්පත් වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයකටපත්. කල්ප ගණන් ආයුෂ කියන නිරය එහෙම නැත්නම් අපායදී හතරක් තියෙන බව අපි දන්නවා. ඒ වගේ තාම දැඩි දුක් සහිත අපායවල වල ඒ ගත කරන්න වෙනවා. ඉතින් අරූපාවචර ධානයේ දක්වා භාවනා කරලා දිනු කරපු අය කල්ප කාලයක් ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල එයාලට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හැම දෙයක්ම අයිති වෙන්නේ ලෝකයට. ඒක ලෝක තුනක් වශයෙන් තියෙනවා. රූපාවචර, අරූපාවචර, ඉතින් බ්‍රහ්ම ලෝකේ. කාම ලෝකයේ වශයෙන් ලෝක 11ක් තියෙනවා. ඔය ලෝක 11ම අයිති වෙන්නේ සංසාරයට. සංසාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොහේ හිටියත් බ්‍රහ්ම ලෝකයේ කල්පයක් ආයුෂ, කල්ප ගණන් ආයුෂ තියෙන බ්‍රහ්මයන් වෙලා ජීවත් වුණත් සමහර අපායවල කල්ප ගණන් ජීවත් වෙන නිරිසතෙක් වෙලා ඉපදුනත් මනුෂ්‍යයන් සහ දිව්‍ය ලෝකවල තිරිසන් සත්‍යයන් වශයෙන් අපි ජීවත් වුණත් අපිට එක සමානතාවයක් තියෙනවා. ඒක තමයි ඒ පොදු ධර්මතාවය තමයි මේ අනිත්‍යතාවය කියන එක තුන් ලෝකයේම සාධාරණ දෙයක් තමයි. ඒ කාරණේ පිළිබඳව මුදට තේරුම් ගත්ත අවබෝධයක් ඇතිව බොහොම කාලයක් ඒ සඳහා කටයුතු කරපු බෝසතාණන් වහන්සේ ඉස්සර පෙර නිමිති අපි දන්නවනේ මේ අසනීප වීම කියන එක, ලෙඩවීම කියන එක, රෝගය කියන එක පෞද්ගලික වශයෙන් කෙනෙකුට බලපවතින රෝග මොයි විදිහේ රෝග තියෙනවා. ඒ අතරේ මේ වගේ වසංගත රෝග කියන ඒවා අපුවම ඒ රෝගයේ හැමුවේ කොච්චර විද්වත්ය දියුණුවේ කියන සමාජ ලෝකපවාද තැති අරගෙන අසරණ තත්වයට පත් කිරීමේ හැකියාවක් මේ ධර්මතාවයන්ට තියෙන බව විධිමත් විදියට තේරුම් ගැනීම නිසා තමයි මේ ගිහිගය අත්හැරලා සසර අත්හැරලා මේ මිදීමේ මාර්ගය හොයා ගන්න ඕනේ කියලා අවුරුදු 29 දී සිදුවත් කුමාරයා අනේ මහාන වෙලා ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන ඒ කාලයේ වකට දඹදිව හිටිය බොහෝ දෙනා විසින් මහත් ගෞරවයෙන් පිළිගත්ත ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ අරූපාවචර මේ ධ්‍යාන ලබා ගැනීමට ඉගෙන ගත්තා. ඒ වකට ඒ දඹදිව හිටිය උගත්යයි සම්මත බුද්ධිමතුන් විසින් සම්මත කරපු ඒ අය
අන්තිම වශයෙන් නිර්වාණයේ වශයෙන් විමුක්තිය වශයෙන් සදාකාලික සැනසීම වශයෙන් ලබාගත් එම තත්ත්ව සිදුවත් තාපසතුමා දැක්කේ ඒවත් සංසාරයේ කොටසක්. මේ ධ්‍යාන ලබාගෙන නේව සංඥා නා සංඥා දක්වා ගියත් නැවත සංසාරයට එකතු වෙනවා. අනිත්‍යතාවයට ඒ අයත් බුදුරු වෙනවා. අනිත්‍යතාවය එතන තියෙනවා. නැවතත් ඉපදීම ඇති වෙනවා. ඉපදීම එයින් ඉක්මවලා ගියේ නෑ කියන සංකල්පය, ඒ අවබෝධය එතුමට. ඒ නිසා තමයි එතනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කරමින් අන්තවාදී ඉතින් ඒ ශරීරයට දුක් දීමත් අවුරුදු 6ක් එතනදි කරලා ඒ වගේම ලබාගත් අත්දැකීම ලබාගෙන ඒ සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීමෙන් පස්සේ උන්වහන්සේ පැහැදිලි වශයෙන් ප්‍රකාශ කළේ අයමන්තිමා ජාති නතිදානි කුණබ්බෝ කියලා. කොට ලෞකික ජීවිතය තුළ අපි කොහේ හිටියත් මේ ලෝකයේ සම්මත වශයෙන් ලෝකයයි සම්මත රූපාවචර අරූපාවචර කාම කියන මේ තුන් ලෝක කොහේ හිටියත් ඒක සංසාරයේ කොටසක්, ඒක ලෝකයේ කොටසක්. ලෝකයේ සාමාන්‍ය ස්වરૂපේ තමයි ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ. කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඇති කරනවා නෙමෙයි ඇති වෙනවා. නැති කරනවා නෙමෙයි නැති වෙනවා. නිකම්ම නැති වෙනවා නෙමෙයි, හේතුවක් නිසා ඇති වෙනවා. ඒ හේතුව නැතිවීම නිසා ඵලයක් නැතුව යනවා. අනේ අවබෝධය හිතට වැටුණාම මම හිතන්නේ අපි කාටත් මතකයි ධම්සක්පවතුන් සූත්‍රයේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පළමු එකෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ ඒ පළවෙනි රෑ දවසේදී උන්වහන්සේ සෝවාන් වුණා කියලා. ඒ සෝවාන් වීම විස්තර කරන්නේ කොහොමද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. එතකොට හේතුඵල නිසා ඇති වෙන දේ හේතු සහ ඵලයන්ගේ අනිත්‍යතාවය නිසා නැතුව යනවා කියන අවබෝධය අපේ හිතට වැටුණා. අපට ඒ අවබෝධය ලැබෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ පටාචාරාවට අන්නේ මොහොත ඒ ක්ෂණ සම්පත්තිය. මොකද්ද මේ ක්ෂණ සම්පත්තිය? අපි අහලා තියෙන, අපි කතා කරන ඒ ධර්මාවබෝධය අපටම ප්‍රත්‍යක්ෂ වශයෙන් යදා පඤ්ඤාය පස්සති. ඇස් දෙකෙන් නෙමෙයි. සාමාන්‍ය ඇස් දෙක ওই තත්ත්ව අවබෝධ කරගන්න බෑ. ලෝකේ භාවයන් අපි අවබෝධ කරගන්නේ මනසේ. මනස තුලින් අපි අවබෝධ කරගන්න ශක්තිය දැන් ඉතින් ওই විස බීජ අපිට පේන්නේ නැහැ. ඒක නොපෙනෙන විස බීජ වුණාට ඒ විස බීජ දකින්න බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් නෙමෙයි. හැබැයි ප්‍රඥාවෙන් මේ ලෝකයේ ධර්මතාවය මනසින් අපි ග්‍රහණය කරන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. අන්නේ ලබාගත් දැනුම අපි හැම දිනෙකම කවදා හරි ලබා ගන්න ඕනේ. ලබා නොගෙන කවදාවත් අපිට මේ සංසාරගත දුකෙන් එතර වෙන්න පුළුවන්කමක් කවදාවත් අපිට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා පෙරම් පුරපු සාරා සංක කල්ප ලක්ෂයක් පෙරම් පුරපු ඒ සම්මා සම්බුද්ධ කියන தත්ත්වයේ ඒ බුදුහාමුදුරුවන්ට පුළුවන්කම තියෙනවා. අන්න ඔය ලෝකයේ යථා ස්වરૂපය
කෙනෙක් සම්මා සම්බුද්ධ කියන්නේ තමන් වහන්සේ විසින් මේ ලෝකේ ලෝක විදු මේ ලෝකයේ නියම ස්වરૂපය තේරුම් අරගෙන අනිත් අයටත් අවබෝධ කර ගැනීමටත් තේරුම් කර දීමටත් උන්වහන්සේට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අටාචාරාවගේ ස්වરૂපය එතුමිය මොකක් හෝ සංසාරගතව කරලා තියෙන වැරදි වල ප්‍රතිඵල වශයෙන් අනන්ත අප්‍රමාණ දුකකටපත් උනත් එතුමියගේ වාසනාවක් තිබුණා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. හැබැයි ඉතින් ඒ වාසනාව තුලින් කවුරු හරි එතුමියට පන්සලට යන්න අතන ඔයකට විසඳුම තියෙනවායි කියලා යොමු නොකළා නම් කවුරු හරි බැරි වෙලා හරි ජේතවනාරාමේ දොරටුව ඒ දවසේදී ඒ මොහොතේදී එතුමියට නැතුව ගියා නම් තවත් සමහර වෙලාවට සංසාරයේ දරුවන් වෙනුවෙන් අඬ සංසාරේ පරිතරනවා වෙන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝට විතරක් නෙමෙයි උබ්බේ නිවාන ඥානය ලැබපු සියලුම දෙනාට මේ தত্ত্বය හොඳට අවබෝධ වෙනවා. අපේ සංසාර ජීවිතය තුලදී නොඑක් ආත්මවලදී නොඑක් ස්වરૂපයෙන් නොඑක් විදිහට කටයුතු කාරණා කරලා තියෙනවා. ඒ වගේ විපාක අනුව නැවත නැවත භවයෙන් භවයට උපදිමින් යනවා කියන ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂය තුළින් දැකීමේ හැකියාව තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ පටාචාරා කියන තැනැත්තිය අර කොණ්ඩඤ්ඤ හාමුදුරුව වගේ විරජාන් වීතමලං ධම්මචක්කුං උදපාදී කියලා රහත් වීමට මාර්ගඵල ලැබීමට එතුමේගේ ප්‍රඥාව හින මුහුකුරා ගිහිල්ලා කුසලයේ මුහුකුරා ගිහිල්ලා තියෙන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි ගත කරන්න ඕනේ අපි කල්පනා කරන්න ඕනේ ධර්මය හරියට අපි අවබෝධ කරගෙන අන්න ඊට අනුකූලව අපිට ජීවත් වුණොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපිට ජය ගන්න පුළුවන් වෙනවා. මොන වගේද අපි මේ ජය ගන්නේ? මේ වෙලාවේදී ඉතින් ලෝකේ ගැන ජය ගැනීම ගැන අපි හිතන්නේ මේ විස බීජය නැති කරගන්න ඊට විරුද්ධව ඒකින් වලකින ප්‍රතිකර්මයක්. ඉතින් ඒක වෙලාවේ අවශ්‍ය දෙයක් තමයි ඉතින් ලැබේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කළ යුතු තියෙනවා බෝධිසත්වයේ අපට සඳහා. ඒක නෙමෙයි. අපි මේ සංසාර දුක ඔක නැති වුණාට අපි කරුණ හරියට අවබෝධ නොකරගෙන කටයුතු කළොත් මේ කොරෝනා වෛරස් වලට වැඩි බලවත් දේවල් මේ මිනිසුන්ගේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය, ආත්මාර්ථය අනිත් අය වෙලා දැකීම කියන මේ අකුසල මූලයන් දිනුයයි සම්මත තාක්ෂණයේ උසස්යයි සම්මත ලෝකයේ තුල වුණත් මේවා ක්‍රියාත්මක වෙලා මීට වැඩිය භයානක විස බීජ මේ ලෝකයේ ඇති වෙන්න පුළුවන්. මීට වැඩිය ස්වභාව ධර්මයේ නියඟ වැහි නැති කාල දුර්භික්ෂ කාල උදා වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඉතින් කොච්චරවත් සංසාරයේදී ඒ වගේ තවලටපත් වෙන්න පුළුවන්කම තියෙනවා අනාගතේ පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංසාරයේ අපි කොච්චර කාලයක් ජීවත් වුණත් ඒක වැඩක් නෑ. ධර්මය අවබෝධයෙන් තුල ඒකාහං ජීවිතං සෙයි එක දවසක් ජීවත් වුණත් ඇති මේ අවබෝධය ඇති කරගෙන අන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ සංසාරගත දුකෙන් ඈතර වෙන්න. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් තමයි දැන් අපිට ලැබිලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ ලැබිලා තියෙන ඒවල් වලට වෙලා දැන් නිකන් ඉන්න කියලානේ අපිට කියලා තියෙන්නේ එළියට යන්න එපා. අත්‍යවශ්‍ය දෙයක් නැත්තම් එළියට බහින්න එපා.
උගාක් විදිහට මේ ලෝකය වහලා තියෙන ලෝක වැහිලා තියෙන්නේ. ඉතින් එක පැත්තකින් ඒකේ ප්‍රයෝජනය අපි ඥානාන්විතයට ගත කරන්න මේ කල්පනා කරන්න. පන්සල් වල ආවෘත්ති අපි ඒකට තියෙනවා. අරගෙන ඊට අනුව අපි කටයුතු කරනවා. අපි මේ අද ධර්ම දේශනාවේදීත් අපි ඉල්ලා සිටින්න කැමති මතක් කරන්න කැමති හැම කෙනෙකුටම මේ ලැබිලා තියෙන කාලය විධිමත් විදියට යොදා ගන්න. කවුරුත් ගෙදර ඉන්නවා නම් දවස ආරම්භ කරන්න පුළුවන්. පන්සල් සමාදන් වෙලා හොඳ යයි සම්මත ඒ ධර්ම දේශනාවල් වලට අනුකම් දෙන්න පුළුවන්. ඒ වගේම භාවනාව කියන එක Taman දන්න විදියට පුරුදු විදියට නියමිත වේලාවක් තෝරාගෙන ඒක භාවනා කරන්න පුළුවන්. ඒක යොදා ගන්න පුළුවන්. දවස අවසාන වෙනකොට පවුල් කවුරුත් එකතු වෙලා ඉන්න අය එකතු වෙලා ඒ පන්තික සමාදන් වෙලා බුද්ධ පූජාව පවත්වලා ඊළඟට පිරිත් කියලා භාවනා කරලා හිඟත් කළොත් මං හිතන්නේ අර බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාදයේ අපි පිළිපැද්දා. මොකද්ද මේ අන්තිම අවවාදයේ? අන්දදානි වික්‍රේ ආමන්ත්‍යාදිවෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේති. ඒක තමයි අපි බුදුහාරු ඉල්ලා සිටියේ. මේ ධර්මතාවයන් කියන එක ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීම අපේ පාලනයෙන් තොරයි. හැබැයි අපි ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අප්‍රමාදීව කටයුතු කළොත් අපිට දිනන්න පුළුවන්. යේ චිත්තං සංයමෙත්සන්ති මුක්ඛන්ති මාර බන්ධන. එතකොට තමයි අපිට මේ මාර පාසයෙන් එතරට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් අපි දින්වා කියන වචනේ අපිට කියා ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ධම්මපදෙහිම අප්‍රමාද වර්ගයේ තියෙන විදිහට යේ අමත්තා යතා මතා. අපි අප්‍රමාදව කටයුතු කරන්නේ නැත්නම් ප්‍රමාද වෙලා නම් කටයුතු කරන්නේ. ඉතින් මරිච්ච අය විදිහට නැවතත් මේ දුකටපත් වෙමින් දුක සැපයයි කියලා හිතමින් නැවත නැවතත් ඉපදෙමින් අර පටාචාරාව වගේ නැති වෙච්ච දරුවන් වෙනුවෙන් නැති වෙච්ච දෙමව්පියන් වෙනුවෙන් අනන්ත ප්‍රමාණ කාලයක් අපි අඬමින් වැළපෙමින් දුක් වෙමින් නැවතත් උපදිමින් නැවතත් හඬමින් දුක් වෙමින් යෑමට අපට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රධාන වශයෙන්ම මේ ලෝකයට මේ පත් වෙලා තියෙන මේ දේශන අවස්ථාවෙන් රත්නත්‍රය ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණය මේ ලෝකයට ඉක්මන් සම්පූර්ණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මම මේ කියන්න උත්සාහ කරපු ඒ පටාචාරාවට බුදුහාරෝ දේශනා කරපු විදිහට කොච්චර කාලයක් අපි සංසාරයේ හිටියත් වැඩක් නැහැ. ධර්මය අවබෝධයෙන් තොරව. ධර්මය අවබෝධ කර ගැනීමට හැම දෙයක්ම අපි තුල තියෙනවා. සද්ධර්මය අපි තුල පවතිනවා. කල්යාණ මිත්‍රයන් අපි අවුට ඉන්නවා. එතකොට ඒ සද්ධර්මයක් තියෙනවා නම් කල්යාණ මිත්‍රයන් තියෙනවා නම් අපිට කාලයක් තියෙනවා නම් අපිට සම්පතුක් තියෙනවා නම් අපි ඒ කාලයේ සම්පත් යොදාගෙන අපි මේ සසර දුකින් එතර වෙච්ච උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ කනගාටුදායක කාලය වුණත් අපි යොදාගෙන ඊට අනුකූලව අපි කටයුතු කරන්න මේ හැම දිනකටම අවස්ථාව ලැබේවා. හැම කෙනෙකුටම හැකි ඉක්මනින් ධර්ම අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා දුම්මට්ටා දේවාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා දුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා දුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං